සුබ දවසක් වේවා හැම දිනාටම. අද දවස් තුල අපි බුද්ධ ධර්මය YouTube නාලිකාව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 11 වෙනියේ දෙවනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩම තමයි අද දවස් තුල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යයෙන්ම සෑම වර්ෂයකම මෙම් පාඩමෙන් එනවා. ඒ නිසා හැමෝම මේ පාඩම මම හිතනවා මේ වීඩියෝ එක බලලා අවසන් වෙනකොට ඔයගොල්ලන්ට මේ පාඩමේ වැදගත්කම ඒ වගේම මේ පාඩමේ උගන්වන්නේ මොනවද කියන එක හොඳින් අවබෝධ වෙවි, තේරුම් ගනිවි. ඒ වගේම ඔයාලට විභාගයටත් හොඳින් පිළිතුරු ලියන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. හරි. එහෙනම් බුදු ගුණ කියන්නේ බුදුරජාන් වහන්සේ තුල ඇති ගුණ. එතකොට බුදුන් වහන්සේ තුල ඇති ගුණයන් අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ. අනන්තයි අප්‍රමාණයි. එතකොට අපි සාමාන්‍ය වශයෙන් බුදුන් වහන්සේ ගුණ අපි පොතපත් වලින් සොයාගෙන තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ චරිතය තුළින් බොහෝ ගුණයන් පිළිඹු වෙනවා. අපි බලමු ඒ ගුණයන්ගෙන් කිහිපයක් මේ පාඩමේ අන්තර්ගත වෙලා තියෙනවා තමන්ගේ විභාගයට අදාළව. අපි බලමු මොනවද ඒ අන්තර්ගත ගුණයන් කියලා. හරි. මෙම් පාඩමේ අන්තර්ගත වන පළවෙනි ගුණය තමයි ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය. මේ පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙනවා. අපි බලමු පාඩම කියවලා. කායික හා මානසික රෝගාබාධ වැළඳීම හෙවත් ව්‍යාධි දුක සසර සැරිසරන සියල්ලන්ටම අත්විඳීමට සිදුවේ. එසේ රෝගී වූ තැනැත්තා ගිලනකු ලෙස හැඳින්වේ. කයින් මෙන්ම මනසින්ද දුර්වල වී විවිධ දුක් වේදනා විඳිමින් උත්පලව සිටින ගිලන් තැනැත්තාට නිරෝගීව සිටින ආශ්‍රිතයන්ගේ උපකාරය අවශ්‍යය. එහිදී වෛද්‍යවරයෙකුගේ සේවය තරමටම උපස්ථායකයාගේ සේවයද වැදගත් වේ. වෙදකම මෙන්ම හෙදකමද රෝගී වූ අයෙකුට අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරුන් අතර මෙන්ම හෙදවරුන් අතරද පරමාදර්ශී වූහ. උන්වහන්සේ අව්‍යාජ වූ මහා කරුණාවෙන් යුතුව රෝගීන්ට සියතින්ම උපස්ථාන කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක් වූහ. අන්න බුදුරජාණන් වහන්සේගේ තුල ඇති උන්වහන්සේගේ ගුණයක් තමයි මේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය. ඉතින් රෝගයන් කියන ඒවා අපිට ආකාර දෙකකට වැළඳෙනවා. එකක් තමයි කායික වශයෙන් අපිට රෝගයන් ඇති වෙනවා. එකක් තමයි මානසික වශයෙන් රෝගයන් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මානසික රෝග ඇති උන්ටත් ඒ වගේම කායික රෝග ඇති උන්ටත් පිහිට වුණ උතුම් ශාස්ත්‍රවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. හරි. ඒ පිළිබඳව පැහැදිලි. පූතිගත් තිස්ස තෙරුම් පිළිබඳ කතා පුවත මීට එක් නිදසුනකි. අන්න මේකට හොඳම නිදසුනක් තමයි පූතිගත් තිස්ස තෙරුම් පිළිබඳව කතාව. නමින් තිස්ස නම් වූ උන්වහන්සේ සිරුරෙහි කුඩා බිබිලේ හටගැන්නේ. ක්‍රමයෙන් ඒවා විශාල වී සිරුර පුරා පැතිරින. එබැවින් වන වූ සිරුරක් ඇති තිස්ස යන අර්ථයෙන් පූතිගත් තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රචලිත වූ. අන්න බුදුන් වහන්සේ දවසේ හිටියා පූතිගත් තිස්ස කියලා එක්තරා තෙරුන් වහන්සේ නමක්. නම තිස්ස. නමුත් උන්වහන්සේ තුල කුඩා බිබිලි තියෙනවා මුළු ශරීරයේම. ඒ නිසා උන්වහන්සේ වක්‍රමයෙන් උන්වහන්සේගේ ශරීරය තුල මේව විශාල වුණා. ඒ නිසා උන්වහන්සේ හැඳින්වුවා පූතිගත් තිස්ස කියන නමින්. මුලදී මෙම තෙරුන්ට උපස්ථාන කිරීමට භික්ෂූහු ඉදිරිපත් වූහ. එහෙත් පසු කාලයේ අනුක්‍රමයෙන් රෝගය අසාධ්‍ය වී දුඟදක්ද වහණි වූ නිසාම භික්ෂූ රෝගියා අතහැර ගියහ. එයින් පූතිගත් තිස්ස තෙරුන් වහන්සේ පත් වූයේ දැඩි අසරණ භාවයකටයි. දිනක් විහාරචාරිකාවේ යෙදුණු බුදුරජාණන් වහන්සේට එම තෙරුන්ගේ රෝගී තත්වය දැකගත හැකි විය. නේද? දැන් මේ හාමුදුරුවන්ට භික්ෂුන් වහන්සේලා උපස්ථාන කරා. නමුත් එන්න මේ රෝගය උස්සන්න වීම නිසා දැඩි දුර්ගන්ධයක් දැඩි ජරාවට පත් වුණා උන්වහන්සේගේ ශරීරයට. පස්සේ භික්ෂුන් වහන්සේලා පවා උපස්ථාන කරන එක පැත්තක දමලා ගියා. ඊට පස්සේ එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විහාරචාරිකාවේ කියන්නේ බුදුන් වහන්සේ දවස්වල යන විහෙර විහාර වලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ සැපසනීප බලනවා. අන්න එහෙම ගියපු වෙලාවේ මෙන්න මේ රෝගී තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා මේ පූතිගත් තිස්ස කියන තෙරුන්ගේ.
ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වූ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ සහය ඇතුව එම තෙරුන්ගේ තුවාල සෝදා පිරිසුදු කොට කායික සුවය ඇති කළහ. අනතුරුව දේශනා කළ ධර්මයට සවන් දුන් තෙර නොව පෙරපුම් මානසික සුවය ලැබ සියලු කෙලෙසුන් සාරහත්ව පිරිනුවම් පෑහ. අන්න බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අර බිබිලි දාලා මුළු ඇඟේම ඒ වාගේම සිවුර පවා ඇලිලා තිබුණේ. එතකොට මෙන්න මේ විදිහට මේ ජරාටපත් වෙලා තියෙන භික්ෂුන් වහන්සේ පොතේගත සාම්දුරු අරගෙන ගිහිල්ලා උණු වතුරෙන් නාවල සිවුරු හොදලා ඒ දේවල් කළා. මොකද කරන්නේ? ධර්මයේ දේශනා කරනවා. ධර්මය අහලා ඒ පොතේගත තිස්ස තෙරුන් වහන්සේ රහත් භාවයටපත් වෙලා පිරිනුවම් පෑවා. අන්න බලන්න බුදුරජාන් වහන්සේ තුල ඇති මේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණයන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. දැන් සමහර ගොඩක් වෙලාවට අපි නායකයෝ කියන කට්ටිය මේ දේ කවදාකවත් කරන්නේ නැහැ. පොඩි අයට පවර්ලා පැත්තක වෙලා ඉන්න. නමුත් බුදුරජාන් වහන්සේම කරන්නේ තමන් වහන්සේගේ අතින් අර සිවුරු හොදලා උන්වහන්සේගේ අර බිබිලි තුවාල සේරම අතින් පිරිමැදලා ඒවා සුද්ධ පවිත්‍ර කරලා උන්වහන්සේ දෝවණය කරලා පිරිසිදු කරා. ඒ වගේම ධර්මයේ දේශනා කරන්නේ ඒක තමයි නියම ශාස්ත්‍රූවරයෙකු සතු ගුණාංග. නියම නායකයෙකු සතු ගුණාංග තමයි මෙන්න මේ ගුණාංගය. හරි. ඊට පස්සේ තවත් අවස්ථාවක් තියෙනවා. උදරාබාධයෙන් පෙළෙන භික්ෂූන් වහන්සේ නමකට බුදුරජාන් වහන්සේ උපස්ථාන කළ කතා පුවතක්ද බෞද්ධ මූලාශ්‍රවල හමු වේ. දරුණු උදරාබාධයෙන් පෙළෙමින් මල මුත්‍ර ගොඩෙහිම වැතිර සිටින භික්ෂූන් වහන්සේ ගැනද බුදුරදුනට දැන ගැනීමට ලැබිනි. අනතුරුව උන්වහන්සේ රෝගී භික්ෂූන් වහන්සේ විසූ කුටිය වෙත වැඩම කළහ. අසරණව සිටි උන්වහන්සේ රෝගී තත්ත්වයේ පිළිබඳවත් උපස්ථානයට භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වීමට හේතුවත් විමසා සිටියහ. එවිට රෝගී භික්ෂුන් වහන්සේ කියා සිටියේ තමා නිරෝගීව සිටියේදී රෝගී වූ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීමට කිසි දිනක සම්බන්ධ නොවීම නිසා තමන්ට මෙම තත්ත්වය උදා වූ බවයි. අන්න එක් අවස්ථාවක උදරාබාධයෙන් පෙළෙන භික්ෂුන් වහන්සේ නමක් හිටියා. එතකොට මේ භික්ෂුන් වහන්සේට උපස්ථාන කරන්න කවුරුත් ආවේ නැහැ. මල මුත්‍ර කුඩේ හොයේ වැතිරමින් උන්වහන්සේ හිටියා. ඊට පස්සේ මේ පිළිබඳව දැනගත් බුදුරජාන් වහන්සේ මේ කුටියට වැඩම කරලා අහනවා මොකද කියලා. අනේ භික්ෂුන් වහන්සේලා උදව් උපකාර කරන. ඊට පස්සේ කියනවා ඉතින් සමහර ඇත්තොත් ඉන්නෝනේ ඔය ගිහි අයත් ඉන්න භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි උදව්වක් පදව්වක් කරන්නේ කරදරයක් ආවම ඒක නේද එහෙම උදව් කරන්න නැති පිරිසක් ඉන්නවා. එතකොට ඒ අයටත් අනිත් අය උදව් කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ මේ පුවත අහලා කතාව දැනගෙන බුදුන් වහන්සේ මොකද කරන්නේ? ආනන්ද හිමියන්ගේද සහයෝගය වැතු උණු ජලයෙන් එම භික්ෂුව සෝදා පවිත්‍ර කොට උපස්ථාන කරා. පසුව සෙසු ආරාමික භික්ෂුන් ගැඳවා විශේෂ අනුශාසනාවක් කරා. නේද? අන්න බුදුන් වහන්සේට විශේෂ අනුශාසනාවක් කරන මොකද්ද? මහණෙනි ඔබට දැන් මවක නැත පියකු නැත. හේ මෙමුදු අවස්ථාවක තේකනිකා වුණොන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. මගේ මෙම අවවාදයේ පිළිපදින දැනත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ යන අවවාද කරමින් ගිලාන උපස්ථානය බුද්ධ පූජා බවට පත් කළසේක. එමෙම ගිලනුන්ට උපස්ථාන කරන්නකු තුල තිබිය යුතු ගුණාංග පහ උන්වහන්සේ දේශනා කරයි. අන්න මෙන්න මේ ප්‍රශ්නය නිතරම අහලා තියෙනවා. සෑම වසරකද වගේ අහනවා. මොකද්ද බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී? උදරාබාධයෙන් පෙළෙන භික්ෂුන් වහන්සේගේ කතා පුවත හේතු කරගෙන බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුන් වහන්සේලාට මවක් නැහැ පියෙක් නැහැ. මොකද සියල්ල අතහැරලා දාලා ඇවිල්ලා ඉන්නේ වනගතව නේද? එතකොට උන්වහන්සේලාට අපෝපස්ථාන කරන්නේ. ඒ නිසා මේ අවස්ථාව තුළ ඉන්න භික්ෂුන් වහන්සේලා එකිනෙකා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. යම් කිසි කෙනෙක් මේ විදිහට ගිලනුන්ට අපෝපස්ථාන කරනවා නම් වුන් මට අපෝපස්ථාන කරනවා හා සමානයි. කියන්නේ බුද්ධ පූජා සිදු කරනවා හා සමානයි ගිලනුන්ට. ඒතකොට ගිහියටත් මේක අදාළයි නේද? හරි. ඊට පස්සේ ගිලනුන් තුළ ඇති ගුණාංග පහක් දේශනා කර බව මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායිකව රෝගී වූ අය සුවපත් කළ අවස්ථා ගන්නා පිළිබඳ සූත්‍ර ධර්මවල දැක්වේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේ වන විට වැඩවිසූ පිප්පලී ගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළේදී උන්වහන්සේ සුව දුක් විමසා සත්බොජ්ජංග දේශනා කොට රෝගී සුවපත් කළ බව සඳහන් වේ. මේ ආකාරයට මුගලන් මහ රහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවකදී කලන්දක නිමාපනං ස්ථානවල වැඩම කර සුව දුක් විමසා දහම් දෙසා උන්වහන්සේ ද සුවපත් කරහ. එද මේ තුලින් පැහැදිලි වන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ තුල ඇති ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය.
කුමනාකාරයක රෝගියෙකු වද නිරෝගී අයගේ සහාය ලැබිය යුතුය. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියාවෙන් පෙන්눔 කර ඇත. එම් බුදුගුණය අප විසින් ආදර්ශයට ගත යුතුය නේද? කුමනාකාර රෝග ගිහියෝ වේවා, පැවිදි හෝ වේවා, සල්ලි ඇති හෝ වේවා, සල්ලි නැති හෝ වේවා, නෙදුප්පත් හෝ වේවා, පෝසත් හෝ වේවා, ගුණයෙන් යුක්ත පාප පුද්ගලයෙකු හෝ පුණ්‍යවන්ත පුද්ගලයෙකු හෝ වේවා, රෝගයට පත් වුණාන් පස්සේ අපි අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. ඒක බුදුන් වහන්සේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මානසික රෝග තියෙනවා, කායික රෝග තියෙනවා. ඒකට අපි මානසික රෝගයෙන් යම් කිසි කෙනෙක් පෙළනවා, කායික රෝගයෙන් යම් කිසි කෙනෙක් පෙළනවා. අනිවාර්යෙන්ම අපිට පුළුවන් ආකාරයෙන් පුළුවන් උපරිමයෙන් මේ ඇයට පිහිට වෙන්න ඕනේ. එතකොට අන්නේ පිහිට වීම ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා හා සමානයි කියලායි බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ. අපි කොච්චර බණ ඇහුවත් පන්සල් ගියත් මල් පූජා කරත් වෙන්නේ මෙන්න මේ ගුණයන් අප තුළ නැත්නම්. ඒ නිසා පළමුව මෙන්න මේ ගුණයන් හදාගන්න. ඒ ගුණයන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නේ තමන්ගේ දෙමාපියන්ට සැලකීම, දෙමාපියන් ලෙඩ වුණාම සැලකීම, නේ සහෝදර සහෝදරියෝ එහෙමත් කරන්නේ තියන්නේ නැහැ. හැබැයි පන්සල් යනවා බුදුන් වඳින වෙන තේරුමක් නැහැ. කරන්න ඕන මෙන්න මේ දේවල් ඔබ කරනවා නම් පන්සල් ගිහිල්ලා මුතෙන් බුදුන් වඳින්න සිල් ගන්න අවශ්‍යතාවය නැහැ. මොකද මේ ගුණයන් ධර්මයේ තමන් තුළ පිහිටලා තිබෙන නිසා. ඒතර මෙන්න මේ දේවල් අපි ආදර්ශයට ගන්න ඕන. අප කායික රෝගී තත්වයෙන් පෙළුණු අවස්ථාවක් සිහියෙන් නගා ගන්න. මේ අවස්ථාවේ අප විඳි පීඩාව දුරු කරලීමට වෛද්‍යවරුන් හෙදෙහිදියන් හා උපස්ථායකයන්ට අමතරව ඥාතීන් හිතවතුන් හැකලෙසට සාස්තු කිරීමට සහාය වූ ඇවරු අපට මතකය. එබඳු සහායක් නොලැබුණා නම් අප තවත් අසරණ තත්වයට පත් වීමට ඉඩ තිබුණි. එබැවින් අප නිරෝගීව සිටින අවස්ථාවක උවද රෝගී වූ ඥාතීන්ට හිතවතුන්ට අසල්වැසියන්ට පමණක් නොහඳුනා ඇට උවද සුළුවෙන් හෝ උපස්ථාන කිරීමට යොමු යුතුය. ඒ මහා පින්කමස්සෙන් බුදුරදුන්ට කරන සැලකිල්ලක්ද වේ. රෝහල්ගතව රෝගීව සිටින තම ඥාතියාගේ උපස්ථානයට යන්නෙකු වෙහි සිටින වෙනත් රෝගීන්ට අවශ්‍ය උපස්ථාන කිරීමද අගය කළ යුතුය නේද? මේක තමයි තමන් රෝගී හිටියන් පස්සේ තමන්ට අන් අය උදව් කරනවා වශයෙන්ම තමනුත් ඒ අයට උදව් කරන්න ඕන, දන්න අඳුරන ඕනෑම කෙනෙකුට තමන්ට පුළුවන් අවස්ථාවක උදව් කරන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන. මානසික රෝගීන් උමතුවෙන් කරන ක්‍රියා දෙස සමච්චලේ ලක් කර්මෙන් උසුළු විසුළු කරමින් ඇතැම් පිටිස් අප අතර සිටින්නේ. සමහර අය ඉන්නෝනේ මානසිකව ක්‍රියා කරන, මේ මානසික රෝගී නිසා ක්‍රියා කරන විවිධාකාර දේවල් කරන්නේ. ඒ අයට හිංසා පීඩා කරමින් උසුළු විසුළු කරමින් එහෙමයි නේද? ඒක විශාල පවත් තමන්ට පෙර සංසාරේ මතු සංසාරේ අනිවාර්යයෙන් මේ දේවල් විඳින්න සිද්ධ වෙනවා. විපාක හැටියෙන්නේ තමන්ටත් අනිවාර්යයෙන් මේ ditta ධම්ම වේදනීය කර්ම හෝ එහෙම නැත්නම් වෙනත් අපරාපරි වේදනීය කර්ම හෝ උපපජ්ජ වේදනීය කර්ම වලින් හරි අනිවාර්යයෙන්ම තමන්ට විඳින්න සිද්ධ වෙනවා නේද? ඒ නිසා මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මේ වගේ අයට අපි පිළිහිට වෙන්න ඕනේ. ඒ අය පිළිබඳව මෛත්‍රියෙන් කරුණාවෙන් බලන්න ඕනේ. මධ්‍යස්ථව බලන්න ඕනේ. ඇතැම්ෙන් මේ රෝගීන්ට කායික හිංසන කිරීමට පවා යොමු වෙති. ඒ මනෝ විකෘතියකි. අප කල යුත්තේ රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීමයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ නිරෝගී බව ඇති කරලීමට සහාය වීම තමයි අපි කරන්න ඕනේ. හරි. එතකොට ගිලානෝපස්ථානයේ පිළිබඳව පැහැදිලි. මෙන්න මේ ගිලානෝපස්ථාන කිරීමේ ගුණය බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. ඒ තිබුණ අවස්ථාවන් පිළිබඳව පැහැදිලි. එක් අවස්ථාවක් තමයි පූතිගත තිස්ස තෙරුන්ගේ කතාව. එක් අවස්ථාවක් තමයි උදරාබාධයෙන් පෙළෙන භික්ෂුන් වහන්සේගේ කතාව. තවත් අවස්ථාවකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පිහිටුණා. තවත් අවස්ථාවකදී මුගලන් මහ රහතන් වහන්සේට පිහිටුණා. මේ දේවාගම බුදුන් වහන්සේ සමාන කරා ගිලනුන්ට උපස්ථාන කරන්න මටද උපස්ථාන කරන්නේ කියලා බුදුන් වහන්සේ නේද? අර උදරාබාධයෙන් පෙළෙන භික්ෂුන් වහන්සේගේ කතා පුවතේදී පැහැදිලි කරා. හරි. මේක සම්පූර්ණයෙන් පැහැදිලි. ඔන්න ඔය ටික මතකයි නම් විභාගෙට ඔයාලට උත්තර ලියන එක එච්චර දෙයක් නෙවෙයි. මේ ප්‍රශ්نين මේ පාඩම් කොටසෙන් ඔයාලට මේ ගුණයෙන් ප්‍රශ්නයක් ආවොත්. හරි. ඊට පස්සේ අසරණ සරණ ගුණය. අසරණ සරණ ගුණය කියන්නේ මොකද්ද? අසරණ සරණ ගුණය කියන්නේ අර ගිලානෝපස්ථාන ගුණය වගේම තමයි. කරුණාව කියන එක තියෙනවා. නම් මෙතන ගිලනුන්ට විතරක් මේ පිහිට වීම නෙවෙයි. සියලුම සත්‍යනේ සමහරලාට ගිලන් නොවෙච්ච අයටත් පිහිට වෙන්න පුළුවන් නේද? ගිලන් නොවෙච්ච ගිලන් වෙච්ච මේ හැමෝටම පිහිට වීම තමයි අසරණ. අසරණ වුණාන් පස්සේ ඒ අයට පිහිට වීම නේද? අපි අහලා තියෙනෝනේ අසරණ පැමිණි නේද? පටාචාරා, අඟුලිමාල නේද? මේ වගේ අයට
බුදුරජාන් වහන්සේ පිහිටුන හැටි අපි අහලා තියෙනව නේද? ඒ වගේම සුනීත සෝපාක මේ අයට පිහිටුන හැටි අපි අහලා තියෙන ඕනෑම තරම්. අප බුදුරජාණන් වහන්සේ දෛනිකව පැසළු යම් කිසාරාමයකදී මහා කරුණා සමාපatti සෝයෙන් වැඩ සිටිය. දෛනිකව බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti ඥාණයෙන් පැසළු යම් කිසි කියන්නේ මේ උදෑසන යාමේ යෙදී සිටිනවා. එහිදී සිදු කරන්නේ එදින තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන විමසා බැලිමු. උදේ පාන්දර මහා කරුණා සමාපatti ඥාණයට සමවැදිලා උන්වහන්සේ මහා කරුණාවේ මුළු ලෝකයේ දෙසම බලනවා. මුළු ලෝකයම උන්වහන්සේට පේනවා. ඒ ලෝකයේ දෙස බලනකොට උන්වහන්සේට පේනවා අද දවස් තුලම කාටද පිහිට වෙන්න ඕන කියලා. නේද? පිහිට වෙන නිකම් මේ හැමෝටම පිහිට වෙන්නේ පින් තියෙන නේද? නිවන් දකින්න නිවන් අවබෝධ කරගන්න පුළුවන්, ධර්ම ශ්‍රවණය කළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, සිත පිරිසිදු කරගන්න පුළුවන් නේද? යහපතක් වෙන පුද්ගලයෙකුට විතරයි බුදුන් වහන්සේ පිහිට වෙන්නේ. එසේ උන්වහන්සේගේ පිහිට ලැබූ පිරිසට දිව්‍ය මනුෂ්‍ය පමණක් නොව තිරිසන් සත්තු ඇතුළත් වූහ. බුදුරජාණන් වහන්සේ අසරණ වූ මේ පිරිස් සොයාගෙන වැඩම කොට අවශ්‍ය අනුග්‍රහය ලබා දුන්සේක. මේ වැඩම කිරීම නිබද්ධ චාරිකා නමින් හැඳින්වේ. නම් විශේෂ පුද්ගලයෙකු පිරිසක් අරඹයා පිහිට වීමට වැඩම කිරීමයි. හරි. දැන් මේ අසරණ සරණ ගුණය කියලා කියන්නේ මොකද්ද? අන් අයට පිහිට වීම. එතකොට මෙන්න මේ පිහිට වීමට වැඩම වීම හඳුන්වනවා නිබද්ධ චාරිකා කියලා. සමහර විට කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන්. නේද? විශේෂ පුද්ගලයෙකුට හෝ පිරිසකට නේද? පිරිසක් අරඹයා වැඩම වීම තමයි නිබද්ධ චාරිකා නමින් හඳුන්වන්නේ. භව කතරේ අතරමංව සිටින සියලු දෙනා අසරණයෝය. ඒ අයට ධර්ම අවබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කරනු ලැබුවේ අසරණ සරණෙන් ගුණය නිසා. නේද? භව කතරේ අතරමං වෙලා ඉන්න හැමෝම අසරණයෝ නේ. සාමාන්‍යයෙන් අසරණතාවයට පත් වෙන කෙනෙක් නෙවෙයි අපි හැමෝම අසරණයෝ. ඒ නිසා තමයි උන්වහන්සේ තුල ඇති කරුණාව නිසා තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අපට ධර්මීය දේශනා කොට වදාළේ. නේද? ඒ උන්වහන්සේගේ අසරණ සරණ ගුණය නිසා. නමුත් විශේෂ අනුග්‍රහය ලැබිය යුතු පිරිස් දෛනිකව බුදු ඇසට දර්ශනීය විය. උන්වහන්සේ අය වෙත වැඩම කර පිහිට වූහ. ඒ අතර පියාගේ මරණින් පසු අනේක විද දුක් ගැහැට වලට මුහුණ පෑ සත්‍ය වෙරදී සෝපාකට පිහිට වීම සඳහා වැඩම කිරීම සිදු වූයේ සෝහන් බිමක් වෙතය. තමාගේ පියාගේ මරණින් පසු බොහෝ දුක් ගැහැට වලට මුහුණ පෑව හිටියා සෝපාක කියලා පුංචි ළමයි. ඉතින් මෙන්න මේ ළමයාට පිහිට උනේ සොහොන් බිමට වැඩම කරලා. ඒ වන විට ඔහු මලමිනියකට තබා ගැටගසා තිබුණා. සීතල එවුලමින් බියටපත්ව දෙතිගෙන සිට සෝපාකට සෙනෙහි බරවදනින් එමුතු බුදුරජාන් වහන්සේ කරුණා හරිත හදවත් ඇති පියෙකු ලෙසින් එම දරුවායි මුදාගත්සේක. අවසානයේ විහාරයට කැඳවාගෙන බිත් සසුන් ගත කරනු ලැබුවේ මෙලොව පමණක් නොව පරලොවදීද කිසිවෙකුට අසරණ නොවන පරිද්දෙනි. නේද? මේ සෝපා කියන දරුවට පිහිටුනේ බුදුරජාන් වහන්සේ සොහොන් බිමට ගිහිල්ලා මලමිනේ ගැට ගහලා තුනේ බොහෝ කරදරාව තමන්ගේ තාත්තා නැති නිසා අන්න ඒ කරදරාව ඊට පස්සේ දඬුවමක් වශයෙන් මොහු සොහොනක මලමිනේ ගැට ගහලා තිබුණා. ඊට පස්සේ බුදුන් වහන්සේ ගිහිල්ලා පිහිට වෙලා අවසානයේදී ප්‍රෞජ්ජා භූමියටපත් කරලා උන්වහන්සේ මේ අහිංසක සෝපාකට අන්නේ විදිහට තමයි සරණ වුනේ. සැඩොල් කුලයක උපත ලද සුනීතද එබඳුම අසරණ තත්වයට පත් අයෙකි. පහත් ඇය සම්මත කුලයක ඉපිද සිටි නිසා සුනීත වැනි අයට සමාජයේ ලැබිය යුතු වරප්‍රසාද කිසිවක් හිමි නොවුණි. ඔහුට දිවිගෙවීමට සිදු වූයේ නගරයේ කසල ශෝධක වෘතියේ නියැලීමෙනි. මේ අමිහිරි කටුක ජීවිතයෙන් බුදුරදුන් විසින් ඔහු ගලවා ගන්නේ සසුන් ගත කිරීමෙනි. ඉන් අනතුරුව භෞතික පරිසරයේ ඇති කසල පමණක් නොව භව ගමනේදී හමුවන කසලද අලු කර දැමීමට සුනීත තෙරුන්ට හැකි විය. නිකසල වූ නිර්වාණාවබෝධය උදා කර ගැනීමට සුනීත තෙරුන්ට අවකාශය සැලසුණි. අන්න මේ සුනීත කියන්නේ පහත් කුලයක, සැඩොල් කුලය කියන්නේ පහත් කුලයක. ඒ අය රැකියාව වශයෙන් කරන්නේ මොකද්ද? අන්න අයගේ කසල සෝදනය තමයි කරන්නේ නේද? එතකොට මෙන්න මේ කසල සෝදනය කරමින්
අමිහිරි ලෙස බොහෝ වූ දුක් විඳපු මෙන්න මේ සුනීතට බුදුන් වහන්සේ පිහිට වෙන්නේ කොහොමද? ඊ타ත්ම කරුණාවෙන් යුක්ත උන්වහන්සේ වැඩම කරලා එතනින් අරගෙන ඇවිත් නේද ධර්මයේ දේශනා කළා, ප්‍රෝජ්ජා භූමියටපත් කළා, උසාවිදි රහත් භාවයට පත් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ සුනීතට සහ සෝපාක්‍යයන් දෙපළට පිහිට වෙන්නේ. සොරුන් අතින් ගිලිහි වැටේ තිබූ කහවණු පොදියක් අහුලා ගැනීම නිසා කරදරයකට පත්වීමට ගිය අසරණ ගොවියෙකු බේරා ගැනීමට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමග කිතකට වැඩම කළහ. තමා හදා වඩාගත් දරුවන්ගේ නිසැලකි නොලැබීම නිසා ජීවිතයේ සඳහා සමී අසරණව සිටි පියෙකුට දරුවන්ගේ නැවත සැලකි ලැබීම සැලැස්වීම බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය පිළිඹු කරන තවත් සිදුවීමකි. අනෙක් සිදුවීමක් තමයි සොරුන් නිසා ගිලිහි වැටේ තිබුණු කහවණු පොදියක් තියෙනවා. එතකොට මේ ගොවියා යනවා උදෑසන මේ කෙතට. දැන් කෙතට යනකොට අනිවාර්යයෙන්ම අර කහවණු පොදිය තියෙන නිසා හොරා කියලා වෙන්නේ මේ ගොවියා. නමුත් ගොවියා නෙමෙයි හොරකම් කරලා තියෙන්නේ, හොරකම් කරලා වැරදිලා වැටලා තියෙන්නේ මේ කෙතේ. එතකොට මිනිස්සු අල්ලගෙන ගහන නිසා බුදුන් වහන්සේ මේ සමීපයට වැඩම කරනවා ආනන්ද හාමුදුරුවෝත් එක්ක. එතකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. නේද? ගොවියා බේරෙනවා. ඒ වගේම එක් අවස්ථාවක සඳෑ සමයේ අසරණව සිටි පියෙකුට නේද සඳෑ සමයේ මේ දරුවන්ගෙන් සැලකිලි ලැබීමට සැලැස්වීම නේ සමහර දරුවෝ ඉන්නව සැලකන්නේ නැහැ නේද තමන්ගේ තාත්තාම වයසට ගියාම. ඒතර බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සැලකීමට අවශ්‍ය වපසරිය හදලා දෙනවා. ඒ වගේම අකාල අපද්‍රව නිසා මරණයට නියමිතව සිටි මිනිස් ජීවිත වේරා ගැනීමට බුදුරදුන්ට හැකි වේ. ආදර සත්‍යවැරදි වේදීම යක්ෂයෙකුට බෙලවීමට සිටි ආලව කුමාරයා දීඝායු කුමාරයාත් වූහ. නේද? යක්ෂයෙකුට බෙලවීම සිටි අකාලයේම සත්‍යවැරදි ආලව කුමාරයා දීඝායු කුමාරයාත් බුදුන් වහන්සේ බෙල්ලා දුන්නා. සාමිදියනියගේ හිංසා පීඩා වින්දරා ගැනීම නොහැකිව සියදිවි හානි කර ගැනීමට උත්සාහගත් රජ්‍යමාලාව නැව ජීවත් කරවීමේ ආශාව ඇති වූයේ බුදුරදුන්ගේ අසරණ සරණ ගුණය නිසාය. කර්ම ශක්තියමත් ජීවිතය අහිමි වූ බොහෝ දිනක මිය යාමට පෙර ඔවුන්ගේ ජීවිතය සැපවත් කරලීමට උන්වහන්සේ කටයුතු කළේ ඔවුන් වෙසෙන ස්ථාන සොයා වැඩම කරලීමනි. මට්ට කුණ්ඩලී චත්තමානවක පේශකාර දියණිය බාහ්‍ය දාරු චීරිය යන අයද මේ පිළිසරණ ලැබුවේ නේද? ඔන්න බුදුන් වහන්සේගෙන් පිළිසරණ ලැබුවා කෞද රජ්ජුමාලා කියලා එක්තරා බැලමිහිවරකම් කරන ඊටාම දැඩිසේ දුක් විඳින්මින් නේද අනුන්ට සේවය කරන කාන්තාවක් හිටේ මෙයා මෙහෙම අවසානයේ දිවි නැති කරගන්න ගියා නේද මේ විඳින දුකනේ. ඊට පස්සේ පිහිට වුණා. ඒ වගේම මට්ට කුණ්ඩලි, ඒ වගේම චත්තමානවකිය, පේශකාර දියණිය, බාහ්‍ය දාරු චීරිය යන මෙන්න මේ අයත් බුදුන් වහන්සේගේ පිහිට ලැබූ අය. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද පිළිසරණ වූහ. යුද ජයග්‍රහණ වලදී විශේෂ මෙහෙයක් කළ උදේන රත්නමාගේ භද්‍ර වතිකා ඇතිනට පිහිට වීම ඒට නිදසුනකි. වයස්ගතව සිටි භද්‍රවතිකාවට කිසිවෙකුගේ පිහිටක් නැති විය. ඕ අසරණ තත්වයට පත් වූ අය භද්‍රවතිකා පිළිබඳ දොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ තිරිසන් සත්ගත සතෙකුට වූද කළගුණ සැලකීමේ අගය රජතුමාට පෙන්වා දුන්හ. අනතුරුව තමාතින් සිදුවූයේ බලවත් වැරැද්දක් බව පිළිගත් රජතුමා පෙර පරිදි මේ ඇතින්නට සංග්‍රහ කළේ. ගැරණියකට හිංසා කරන දරුවන් පිරිසකට එම ක්‍රියාවේ ඇති අනිසි ඵල විපාක පෙන්වා දීම අසරණ සතා නිදහසේ ඉවත් වෑමට බුදුරජාණන් වහන්සේ අවකාශය සලසා දුන්නා. අන්න තිරිසන් සතුන්ට මිනිසුන්ට විතරන්නේ බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ට පවා පිහිට වෙලා තියෙනවා. එක් අවස්ථාවකදී මේ භද්‍රවතිකා කියන ඇතින් නේද අපි ගොඩක් වෙලා තියෙන්නේ අවශ්‍ය කාලෙදි වැඩ ගන්නවා ඊට පස්සේ වැඩක් ගන්න බැරුණාන් පස්සේ එදී අයින් කළා දාන එක. ඒතර මේ මිනිස්සුන්ට සතුන්ට එහෙම කරන්න හොඳ නෑ නේද? බඩුව කරනම් කමක් නෑ නේද? එතකොට මෙන්න මේ මිනිස්සුන්ට ඒ සතුන්ට එහෙම කරන්න හොඳ නෑ. ඒතර මේ භද්‍රවතිකා කියන ඇතින්නටත් මේ උදේනිකන් රත්තුමා එහෙම කරනවා. සැලකිලි කරන්නේ නෑ. මොකද ඌගෙන් වැඩක් නැති නිසා. ඊට පස්සේ හි වැදගත්කම කළගුණ සැලකීම පිළිබඳව බුදුන් වහන්සේ පහදලා දුන්නාන් අනතුරුව උදේන රත්තුමා නැවත සංග්‍රහ කරන්න පටන් ගන්නවා පෙර පරිදි. ඊට පස්සේ එක් අවස්ථාවකදී ළමයි ටිකක් පොල්ලක් අරගෙන ගැරණියෙකු මරන්න සූදානම් වෙනවා. හිංසා කරાવી, දෂ්ට කරાવી කියලා ඔවුන්ව මරන්න මේ වෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒ ළමයිට ධර්මයේ දේශනා කළා දීලා
ඒ ඵල විපාක පෙන්වලා දීලා එයින් බලක් කරනවා. මේ විදිහට තමයි සත්තුන්ට පිහිටුනේ. බුදුරජාන් වහන්සේ වැඩ සිටි පන්සාලිස් වසම කැපකලේ මේ ආයුරෙන් අසරණයන්ට පිහිටවීම සඳහායි. ජීවත්ව සිටින කෙටි කාලය තුල අප ද උත්සාහගත යුත්තේ හැකි ආයුරෙන් අසරණයන්ට පිහිටවීමටයි. මගතොටදී අපට විවිධාකාරයෙන් අසරණ වූ හමු වෙති. අතර යාචකයන් එක් පිරිසකි. ඔවුන්ගෙන් ඇතැම් ශරීරාබාධ ඇති වේ. තවක් ඇයි කිසිවෙකුගේ සරණ නැති වයස්ගත වූ වෙති. මේ පිරිසට කුමන ආකාරයෙන් උපකාරයක් කිරීම ඔවුන්ගේ සිත සතුටු වීමට මෙන් අපගේ සිත සතුටු වීමද හේතු වේ. එය ඊළඟ භවයේ සපවත් කිරීමට හේතු වන පින්කමක්ද වේ. ඇස් නොපෙනෙන අයෙකුට පාර මාරු වීමට බස් රථයක නැගීමට බැසීමට උපකාර කිරීමද. බස් රථයක ගමන් ගන්නා විට හිඳ ගැනීම අවශ්‍යයි කොට තම ආසන පරිත්‍යාග කිරීමද අසරණ සරණ වීමකි. එසේ උපකාරයක් කළ හැකිව තිබේදී අපේ නොකරන සිටීම නොමිනිස්කමකි. අන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරනවා නේද? උන්වහන්සේ පිහිටුණ ආකාරය, අසරණයින්ට පිහිටුණ ආකාරය අපි මුලින් ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතනදී සතුන්ට පිහිටුණා නේද? ඊට පස්සේ දැන් මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ මොකද්ද? බුදුන් වහන්සේ වගේම නේද? බුදුන් වහන්සේ 45 වසක් පුරාවටම උන්වහන්සේ අසරණයින්ට පිහිටුණා වගේම අපිත් ඒ ආදර්ශයට අරගෙන මොකද්ද කරන්න ඕන? අසරණ වූ වැඩිහිටියන්ට යාචකාරකාදීන්ට පිහිට වෙන්න ඕන නේද? බස් එකේ ගමන් ගත්තත් ගේ ගමන් ගන්නකොට මේ හිතගෙන යන්න අපහසු නේද? වයෝ වෘද්ධ ලෙඩ රෝග වෙච්ච අය නගිනවා. ඒ නැග්ගම් බස් ඒ අයට අපි සීට් එක දෙන්න ඕන නේද? අපි ඒ අයට උදව් කරන්න ඕන බස් එකෙන් නගින්න බහින්න. ඒ වගේ ඕනෑම තරම් අවස්ථා තියෙන නේද? වැඩිහිටියන්ට සලකන්න ඕනේ. නැති බැරි තමන්ගේ වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ දේවල් අපි පොතපතට ලියනවා සේම අපගේ ජීවිතයටත් ගන්න ඕනේ. ඒකට තමයි මේ උගන්වන්නේ, ඉගෙන ගන්න ඕන. හරි. ඊගාවට පුරිස ධම්ම සාරථී ගුණය. අපති ලෝකුරු බුදුරජාණන් වහන්සේට මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්මාදී සියලු සත්ත්ව සමූහයා තුරින් නොහික්මුණු පිරිස ඉක්මවා ගැනීමේ මහා බලයක් තිබුණි. එම බලය නවරහාදී බුදුගුණවල පුරිස ධම්ම සාරථී ගුණය ලෙස දැක්වේ. නොහික්මුණු පිරිස ඉක්මවා ගැනීම සඳහා උන්වහන්සේ භාවිත කළේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම, ප්‍රඥාවනි ආධ්‍යාත්මික ගුණාංගය. අන්න බුදුරජාණන් වහන්සේට මේ යක්ෂයන්, දේවයන්, බ්‍රහ්මයන් ආදී සත්වයන් මුදවා ගන්නේද දමනය කිරීමට උන්වහන්සේට මහත් බලයක් තිබුණා. මේ බලය හඳුන්වනවා නවආරාදී බුදුගුණවල පුරිස ධම්මසාරථී ගුණය කියලා. මොකද්ද මෙහි අර්ථය? නොහික්මුණු පුද්ගලයන් දමනය කිරීමේ හැකියාව ඇති ගුණය. එහෙම තමයි හඳුන්වන්නේ. නොහික්මුණු පිරිස ඉක්මවා ගැනීම සඳහා තමයි මෙන්න මේ පුරිස ධම්මසාරථී ගුණය භාවිතා කරන්න පුළුවන්. ඒතර මොකද්ද උන්වහන්සේ කොහොමද භාවිත කළේ? කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ප්‍රඥාව. මෙන්න මේ හතර තියෙනවා නම් අපිට ඕනෑම නොහික්මුණ පුද්ගලයෙක් ඉක්මවන්න පුළුවන්. ඒ වෙනුවට කරුණාව වෙනුවට වෛරය, ද්වේෂය ඇති වෙනවා නේද? මෛත්‍රිය වෙනුවට තරහව නේද? මේ දේවල් ඇති වෙනවා. ඉවසීමක් නැත්තම්, ප්‍රඥාවක් නැතුව අපි කටයුතු කරනවා නම් අපේ නොහික්මුණු පුද්ගලයන් ඉදිරියේ මොකද වෙන්නේ? තව තවත් ඒ අය ඇවිස්සෙනවා. නමුත් නොහික්මුණු පුද්ගලයන් ඉස්සරේ අපේ මෛත්‍රියෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව නේද? ඉවසීමෙන් යුක්තව, ප්‍රඥාවෙන් මේ සියල්ලම බලන්නේ ප්‍රඥාවෙන්නේ කටයුතු කරනවා නම් ඔවුන් හික්මීමට තියෙන ඉඩකට බොහෝ ප්‍රමාණයකට වැඩි. මේකේ බුදුගුණ පිහිටා දමනය කළ පිරිස් අතර අඟුලිමාල එක් අයකි. අහිංසක තම ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටු කිරීම සඳහා අඟුලිමාල කෙනෙක් විය. හෙතෙම හමුවන ඕනෑම අයෙකුගේ තරාතිරම ඥාතිත්වයේ හිතවත්කම නොබලා සිය දහස් ගණන් මිනිසුන් මරණයට පත් කළේ. මුළු කෝසල රාජ්‍යයම බියෙන් ඇලලී ගියේය. මේ බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූ උන්වහන්සේ අඟුලිමාල වෙසෙන ප්‍රදේශයට වැඩම කොට ඔහු දමනය කළේ දඬු, මුගුරු, ආයුධ වලින් තොරව කාරුණික වචන වලදී. අවසානයේ අඟුලිමාල පැවිදිව රහත් උතුමෙකු බවට පත් විය.
නේද? අර බුදුරජාණන් වහන්සේ තුල මේකත් මේ අසරණයන්ට පිහිටවීම නේද? අඟුලිමාල කියන්නේ එක්තරා අසරණ වූ පුද්ගලයෙක් නේද? තමන්ගේ ගුරුවරයා නිසා මෙතන මානසික ගැටලුවක් තියෙන සමහරවිට ගුරු පූජාව නිසා එතන බොහෝ දුරට මානසික ලෙඩකින් තමයි ඔහු පෙළෙන්නේ. මානසික ලෙඩ හේතු කරගෙන තමයි ඔහු ඒ ක්‍රියාවෙන් නිරත වෙන්නේ. ඒතර බුදුන් වහන්සේ ගිහිල්ලා පිහිට වුණා නේද? අවසානයේදී ප්‍රතිඵලයක් ඇටියට මේ අසරණයාට පිහිටවීමේ ප්‍රතිඵලයක් ලෙස රහත් භාවයට පත් වුණා. අප බුදුරජාණන් වහන්සේ අලවුනුවර මිනිසුන් දෙල්ලෙස පීඩනයෙන් ලක් කරමින් වාසය කළ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කොට ඔහු දමනය කළසේක. පසුවේම සැඩපරුෂ යක්ෂයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. මේ අයුරින්ම බුදුරජාණන් වහන්සේ සුචිරෝම කරරෝම වැනි යක්ෂයන් දමනය කළසේක. දේවදත්ත තෙරුන් විසින් අජාත රජුගේ ඇත්හලේ සිටි මද කිපුණන අනාලාගිරි හස්ති රාජ්‍යය රාපවා බුදුරදුන් හමුවට එවුන් ලැබුවේ උන්වහන්සේ විනාශ කරලීමේ අටියෙනි. මෙම දරුණු ඇතු බුදුරදුන්ගේ සිරිපා අභියස දන නැමුවේ උන්වහන්සේගේ උතුම් මෛත්‍රී ගුණය නිසාය. ඊටමත් භයානක යක්ෂයෙක් තමයි මේ ආලෝක යක්ෂයා කියන්නේ. මේ ආලෝක යක්ෂයා දමනය වුණා. අන්තිමේදී බුදුන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණා. ඒ වගේම නාලාගිරි ඇතත් බුදුන් වහන්සේ ඉදිරියේ හීලා ඇතුක බවට පත් වුණා. ඒ වගේම මේ සුචිරෝම කරරෝම වැනි යක්ෂයින්ද බුදුන් වහන්සේ ඉදිරියේ දමනයට පත් වුණා. මෙන්න මේ උන්වහන්සේ තුල ඇති පුරිස ධම්මසාරති ගුණය නිසා. විවිධ අන්තගාමී මතිමතාන්තර හේවත් දෘෂ්ටිවාද කරපින්නාගෙන සිටි මහාන බමුණන් තම ප්‍රඥා මහිමෙන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කරලීමට උන්වහන්සේට හැකි විය. තමහා වාද කිරීමට සරල නායක මෙතෙක් පහළ වී නැතැයි සිතා උඩඟුවෙන් ක්‍රියා කළ සච්චක නිගණ්ඨ පුත්‍රයා බුදුරදුන්හා වාදයට පැමිණ පරාජයට පත් වූයේ සූර්යාලෝකයේ හමුවේ කණා මෙදිරි එළිය විය කී යන්නාසේ නිගණ්ඨනාථ පුත්‍ර ශාස්ත්‍රූවරයාගේ ප්‍රබල අනුගාමිකයෙකු උපාලි ගෘහපති බුදුරදුන් හමුවට පැමිණියේ උන්වහන්සේ දැඩි පීඩාවට ලක්ව පරාජය කිරීමේ අරමුණනි. නමුත් අවසානයේ සිදුවේ හිතම බුද්ධ ශ්‍රාවකයෝ වීමය නේද? ඒ වගේ මිනිස්සුත් ඉන්නවනේ මේ යක්ෂයෝ ප්‍රේතයෝ වගේ দমনය කරන්න බැරි නේ. Taman තමයි හරි, Taman තමයි සියල්ල දන්නේ කියලා. ඒ වගේ කෙනෙක් තමයි සත්‍යක කියන්නේ. ඒ වගේම තව කෙනෙක් තමයි උපාරි ගෘහපතිය කියන්නේ. ඒතර මෙන්න මේ දෙන්නත් අවසානයේ ප්‍රෞජ්ජා භූමියටපත් වුණා. එතකොට හිතන්න බුදුන් වහන්සේගේ මේ ගුණයන් බලයන් කොච්චරද කියලා. එතකොට එහෙම වුණේ මෙන්න මේ වෘෂ්ධම්මසාරති ගුණය නිසා. විශාල අනුගාමික පිරිසක් සහිතව ප්‍රසිද්ධියට පත්ව සිටි තුම්බෑ ජටිලයන් යහමඟට ගැනීම පිණිස දැඩි වෙහෙසක් දැරීමට බුදුරදුන්ට සිදුවිය. ඔවුන් පිරිසක් වශයෙන් බුදුරදුන් පරාජයට පත් කිරීමට බොහෝ ක්‍රියාකාරකම් සිදු කළද අවසානයේ දහසක් පමණ වූ ජටිල පිරිස් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් විය. නේද? මේ තුම්බෑ ජටිලයෝ පිළිබඳව ඔයගොල්ලෝ අහලා ඇති. මෙන්න මේ තුම්බෑ ජටිලයන් දමනය කිරීම විශාල වෙහෙසක් දරන්න වුණා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලැබ බොහෝ දෙනා පිළිබඳ තොරතුරු ගුරුරුවමි විසින් රචිත අමාවතුරුණන් සාහිත්‍ය කෘතයේ දැක්වේ. ඒ හතරවන පරිච්ඡේදයේ ආරම්භයේදී එසේ දමනය කරනු ලැබුවා පිළිබඳව සැකවින් දක්වා ඇත්තේ මෙසේය. සමහර කාලවල අහනවා මේ අමාවතුරු රචනා කරේ කවුද? දුර්ලභෝමි පඬිතුමා. මෙසේ බුදුහු දෙව්රම් වේහරා දහම්මමා වහරේ වස්සස්මින් වැඩවසනුවේ තුන්ලෙව්හි සැරිසරු උපාලි ගෘහපති වූ ඈ සිටිනුත් කෝටදන්තෑ බමුණුත් අජාසත් ඈ රජනුත් අඟුල්මල් ඈ සොරනුත් සබිය ඈ පරිබ්‍රාජකනුත් සච්චක ඈ නිවටනුත් පාටික පුත්‍ර ඈ දිගඹ රයනුත් සච්චපද්දෑ ජටිලයනුත් පාවාරික ඈ තවුසනුත් ශාක්‍ය පුත්‍ර ඈ මහනුත් නන්දෝපනන්ද ඈ නාගරාජ්‍යනුත් නාලාගිරිය ඈ ඇතුනුත් ආලෝක ඈ යකුනුත් රාහු ඈ අයුරනුත් සක්දෙව්වා දෙවනුත් බක ඈ බමුණුත් දමාය දමා අමා මහ නිවන් පැමිණ වූහ. නේද? මෙන්න මේ විදිහට තමයි මේ පුරුෂධම්මසාරති ගුණය පිළිබඳව පැහැදිලි කරන්නේ. මින් අදහස් කරන්නේ මොකද්ද? මේ උපාලි ගෘහපති අජාසත් රජතුමා නේද? අඟුල්මල් මේ අය දමනය වෙලා මේ ධර්මාවබෝධය ලැබුව හැටි තමයි මේ තුලින් පැහැදිලි කරන්නේ. එසේම බුස්සරණම්
ධර්ම සාහිත්‍ය කෘතියද එබඳු කතා පුවත් අප වෙත ගෙනෙයි. මේ සියලු දෙනා දමනය කරන ලද්දේ බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ගුණ බලය මගිනි. උන්වහන්සේගේ පුරුෂ ධම්මසාර්ථී ගුණය තුළින් පිළිඹවන්නේ නොහික්මුණු දරණ සත්වයන් ඉක්මවා ගැනීම, දඬු මුගුරු අවියාවදෝ සැඩපරුෂ වචන භාවිතා කිරීම අනවශ්‍ය බවයි. එම චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් සංවරශීලී වචන හා විවිධ ක්‍රමවේද මගින් සංසුන් කරගත හැකි බවයි. පාසලේ පන්ති හා වෙන යම් සමාජයකදී අපට හමු වන නොහික්මුණු පුද්ගලයන් යහමගට ගැනීමට ඔවුන්ට කාරුණික වශයෙන් කතා කරමු. ඔවුන්ගේ අදහස් වලට හොඳින් ඇහුම්කන් දෙන ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමටත් ඔවුන්ට අවශ්‍ය උපකාර ආදිය කිරීමටත් යොමු වෙමු. එවිට ඔවුන් සංසම් පුද්ගලයන් බවට පත් කිරීමට අපට හැකියවනු ඇත. හරි. ඒ විදිහට තමයි පුරුෂ ධම්මසාර්ථී ගුණය විස්තර කරන්නේ. එතකොට මේ ටික ඔයගොල්ලෝ හොඳින් ඇහුවනම් නේද? මේක හොඳින් කියවුවනම් ඔයගොල්ලන්ට විභාගයට ලියන කෙච්චර දෙයක් නෙවෙයි. හරි. ඊගාවට අපි බලමු තාදි ගුණය. තාදි ගුණය කියලා කියන්නේ සරලවම කියනවනම් අටලෝ දහමින් කම්පා වීම. මෙලෝ ජීවත් වන අපට අටලෝ දහමට මුහුණ දීමට සිදුවේ. ලාභ මෙන්ම අලාභද ලැබේ. යස මෙන්ම අයසද උරුම වේ. නින්දා මෙන්ම ප්‍රශංසා විදීමට සිදුවේ. සැප සම්පත් මෙන්ම දුක් දුම්නස් අප වෙත ළඟා වේ. ඒ බව ගැඹුරින් තේරුම්ගෙන ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකිය. උන්වහන්සේ ඉහතකී ලෝක ධර්මතාවයන්ට මුහුණ දුන්න නේද? එතකොට මේවා හඳුන්වනවා මේ අටලෝ දහම මේ ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මෙන්න මේ අටලෝ දහම මේ අට ලෝක ධර්ම න්‍යායන් අට හඳුන්වනවා. ලෝක ධර්ම ලෙසත් හඳුන්වනවා. අටලෝ දහම ලෙසත් හඳුන්වනවා. මේක තමයි මෙන්න මේ අටලෝ දහමින් කම්පා නොවි මදහත්ව ලාභෝ වේවා ලාභෝ වේවා යසෝ වේවා යසෝ වේවා නේද? යසායස කියන්නේ කීර්තිය ප්‍රශංසාවනේ. එතකොට කීර්තිය අපකීර්තියනේ යසායස කියන්නේ. එතකොට නිന്ദා හෝ වේවා ප්‍රශංසා හෝ වේවා මෙන්න මේ දේවල් තමන් විඳ ගන්න ඕන. මදහත්ව විඳ ගැනීම තමයි තාදි ගුණය යනුවෙන් හඳුන්වන්නේ. එහෙත් මදකට හෝ කම්පා නොව ලාභයෙන් යසින් ප්‍රශංසාවෙන් සැපතින් උද්දාමයට පත් නොව එසේම අලාභයෙන් අයසින් නින්දාවෙන් දුක් පීඩාවලින් අසහනයට පත් නොව සෑම විට මධ්‍යස්ථව සියල්ල දරාගත් ඒ හැඳින්වෙන්නේ තාදි ගුණය ලෙසයි. එහෙම අකම්ප ගුණය ලෙස හඳුන්වනවා. මේ තාදි ගුණය තවත් එක් ගුණයක් නමින් හඳුන්වන අකම්ප ගුණය. කම්පා නොවීම. තාදි ගුණය කියන්නේ අකම්ප ගුණය කියන්නේ දෙකම එකයි. බුදුරදුන්ට ලාභ ලැබුණු අවස්ථාපමණය රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් මෙන්ම සිසු ජනතාවගෙන්ද උන්වහන්සේට බොහෝ පුද සත්කාර ලැබුණි. කොසල් මහ රජතුමා අසදෘශ්‍ය මහා දානයකින් උන්වහන්සේ පිදුවේය. අනේපිඬු විශාඛා වැනි ප්‍රභූවරු ජේතවනාරාමේ පූර්වාරාමේ වැනි ආරාම පූජා කළහ. දානමානාදිය මෙන්ම වටිනා සිවුරු පිරිකද උන්වහන්සේට ලැබුණි. එහෙත් ඒ කිසිවත් උන්වහන්සේ උද්දාමයටපත් නොවුව. බුදුරජාණන් වහන්සේට අද කාලේ මෙන්න අද කාලේ තියෙන ඊටාම සැප පහසු ආරාම නේද? මේ ජේතවනාරාමේ පූර්වාරාමේ කියන ඊටාමත්ම සැප පහසු ආරාම. ඒ වගේම රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් ඊටාමත්ම රාජ භෝජන නේද? සිටු මෙදුරු වල තියෙන රජ මෙදුරු ඊටාමත්ම ප්‍රණීතව හදපු ආහාර පාන සැප පහසුකම් පිරිකර මේ හැමදේම බුදුරජාණන් වහන්සේට ලැබුණා. හැබැයි කිසිම අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ උද්ධාමයට උඩුකමටපත් වුණේ නෑ. මට මේව තියෙන වරව තියෙන මට රජවරු ඉන්න රජවරු වඳිනවා පුදුන කවදාවත් උඩුකමටපත් උනේ නෑ. අන්න ඒක තමයි අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය කියන්නේ. අකම්ප ගුණය කියන්නේ අන්න ඒක. බුදුරදුන්ට ලාභ පමණක් නොව අලාභද ලැබුණේ. ඇතැම් විටක කටුක ආහාර වළඳමින් පාංශුකුල චීවර පරිහරණය කරමින් රුක්මුල් පර්වත හෝ සොහන් භූමිය වල කල්ගත කිරීමට උන්වහන්සේ සිදුවිය. ඒ සාමාන්‍ය අදහසට අනුව නම් අලාභයේ දුක බුදුරජාණන් වහන්සේ කිසි විටකත් ඒ අලාභයක් හෝ දුක ලෙස නොසිතුව නේද? බුදුරජාණන් වහන්සේ සමහරලාට ආහාර වන ලැබෙන්නේ ගස් වල තියෙන ඔය මුල් කොළ ඕවා ආහාර පාන්ට අරගෙන පාංශුකුල ඔය මලකිවල දාන නිමිනියෝතන් රෙද්දක් පමණක් අරගෙන ඒ තමයි සිවුරක් බවට පරිවර්තනය කළ ඒ පෙරෝගෙන උන්වහන්සේ වැඩ හිටපු අවස්ථා තියෙනවා.
හැබැයි උන්වහන්සේ කිසිම එක දුකටපත් වුණේ නැහැ. දැන් අපි නම් එහෙම නෙවෙයි. දැඩිසේ දුකටපත් වෙනවා. අනේ මට මේක නෑ, අරගෙන නෑ, කන්න නෑ, බොන්න නෑ, අඳින්න නෑ, පළඳින්න අඬනවා වැළපෙන. බුදුහාමුදුරුවෝ කියන්නේ අන්න ඒක තමයි අටලෝ දහමින් කම්පා නොවීම කියලා හඳුන්වන්නේ. උදේ බමුණාගේ ආරාධනයෙන් බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිස 12 වන වස් කාලයේ ගත කරේ වේරංජා නුවරය. එහෙත් එම බමුණා වස් තුන් මාසයේ ගතවන තුරුම සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් නොපෙමිණි. එම තුන් මාසම උන්වහන්සේලාට ආහාර වශයෙන් ගැනීමට සිදු වේවේ අශ්ව එළඳුම් පිටසල් ලබා දුන් යව නැමැති කටුක ආහාරයකි. වස් තුන් මාස අවසානයේ උන්වහන්සේ ආපසු වැඩම කළේ තමන් වහන්සේ වස් තුන් මාස අවසානයේ වඩන බව උදේ බමුණාට දැන්වීමෙන් අනතුරුවේ. උදේ කියන බමුණ වස් ආරාධනා කරා යම් හේතුවක් මත උදේ බමුණ ආවේ නැහැ. අමතක වීමක් කුමක් හේතුවක් මත ආවේ නැහැ. බලන්න හොයන්න නමුත් උන්වහන්සේ ඊ타ත්ම කටකෝ ඒ වස් තුන් මාසයේ ගත කරා. අවසානයේදී වස් අවසාන බව වැඩම කරන බව සිහිපත් කරලා උන්වහන්සේ වස් පවාරණය කළ වැඩම කරා. හැබැයි කිසිම කම්පා වීමක් කරේ නැහැ. බුදුරදුන් භික්ෂුන් වහන්සේලා සමග චාරිකා කළ එක් අවස්ථාවකදී සුප්පිය නම් පරිබ්‍රාජකයෙකු බුදුරදුන්ටද ධර්මයටද සංඝයාට දොස්නගමින් අගුණ කියමින් බ්‍රහ්මදත්ත නම් ඔහුගේ අන්තේවාසිකයෙකු බුදුරදුන්ටද ධර්මයට සංඝරත්නයට ප්‍රශංසා කරමින් ගුණ කියමින් පැමිණි බව සඳහන් වේ. එම් පොත බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විසින් ධම්මන ලදී. උන්වහන්සේ විට වදාළේ එක් අවස්ථාවකදී සුප්පිය කියන පරිබ්‍රාජකයෙකු සංඝයාට නේද දොස් නගමින් බණමින් එනවා. ඒ අතරතුරම බ්‍රහ්මදත්ත නම් ඔහුගේ අන්තේවාසික මොකද කරන්නේ? සංඝ රත්නයට, ධර්ම රත්නයට, බුද්ධ රත්නයට ප්‍රශංසා කරමින් එනවා. මේක බුදුන් වහන්සේට සැලකර සිටිනවා. ඒ අවස්ථාව තුල බුදුන් වහන්සේ වදාරනවා අනුන් මට දොස් කියතොත් ඒ ඔබට කෝප නොවිය යුතුය. අසතුරු නොවිය යුතුය. අමනාප ඇති කර නොගත යුතුය. එවැනි විටක ඔබ කෝප වූහොත් අනුන් කියන දේ සත්‍යද අසත්‍යදයි දැන ගැනීම නොහැකිය. එසේ මහණෙනි අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින්ද ඔබට බලවත් ප්‍රීතියෙන් නොපෙනී යුතුය. සොම්නස් ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුය. නේද? යම් කිසි කෙනෙක් අපට නින්දා පහස කරනවා නම් බුද්ධ රත්නයට හෝ ධම්ම රත්නයට සංඝ රත්නයට ඒ පිළිබඳව අපි කිපෙන්න කෝප වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ප්‍රශංසා කරනවා නම් ඒ පිළිබඳව උද්දාමයටපත් වෙන්න ප්‍රීතියෙන් සතුටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. බුදුවරයෙකු ලොව පහළවන්නේ මිනිස් වර්ගයායි ත්‍රියේදී මහා ගැටලුව වන සසර දුක හෙළිදරව් කිරීමට මේ දුක නැති කරන්න මේ ධර්මයේ කියා දෙන්න තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ. කිසිම දෙයකට නෙමෙයි. ඒ පිළිබඳව අවබෝධයක් මිනිසා තුළ ඇති කර එම දුකින් අත් මිදීමේ මඟ මිනිසාට පෙන්වා දීමට මේ උතුම් මෙහෙවරකි. යෙදුණු උන්වහන්සේට සත්පුරුෂ ගුණගරුක විවිධ පුද්ගලයන්ගේ ඇගයීම් හිමි විය. එසේම අසත්පුරුෂ ගුණගරුක නොවන මිනිසුන්ගේ පීඩාවන්ට ලක් වීමට සිදු විය. ඒ කිසිවක් උන්වහන්සේ නොසැලුණා. ඇතැම් ආගමික පිරිස් බුද්ධහමේ ව්‍යාප්තිය තම ආගමික මතවාදයට අභියෝගයක් වේ යැයි සිතා බුදුරදුන් අපහාසයට හා අපකීර්තියට ලක් කිරීමට විවිධ කූට උපක්‍රම යෙදුව. සුන්දරී පරිබ්‍රාජිකාව සහ සම්බන්ධ වීමට ඒක් නිදසුනකි. නේද? මාගන්දියාගේ හා චින්චමානිකාගේ නින්දා පහස වලට මුහුණ දීමට බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා. ඔය සුන්දරී පරිබ්‍රාජිකාවගෙන් අපහස විඳින්න සිද්ධ වුණා. ඒ වගේම මාගන්දියා චින්චමානිකාව අපහස විඳින්න සිද්ධ වෙනවා. චින්චමානිකාය කතාව අහලා තියෙන්නේ ධර්මිටියක් බඩේ වැඳගෙන ආවා කියලා. ඊට පස්සේ අක්කෝස භාරද්වාජ බමුණ කසී භාරද්වාජ නීතිම බ්‍රාහ්මණයන් හමුට වැඩම වුන්ගේ අපවාද වලට බුදුරදුන් මුහුණ දුන්නේ උන්ව යහම කියා දීමේ අපේක්ෂාවෙන් නේද? යහම කියා දීමේ අපේක්ෂාවෙන් තමයි මේ විදිහට මුහුණ දුන්නේ. එදා ಭಾರತೀಯ සමාජය තුළ බුදුරදුන් ප්‍රශංසාව ලක් කරන්නන්ගෙන්ද යස්ස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නන්ගෙන්ද අඩුවක් නොවිය. ඒ බව ආගමික නායකයන් සෝනදන්ට චංකේ පොට්ටබාදනි බ්‍රාහ්මණීන් හා පිරිවැජියන් කළ ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා. මේ සෝනදණ්ඩ චංකේ පොට්ටපාදනි බ්‍රාහ්මණීන් කියන්නේ ඒ කාලේ හිටපු උසස් පිළිගන්න බ්‍රාහ්මණීන් කීප දෙනෙක් මේ පිරිවැජියන් කියන්නේ. එතකොට මෙන්න මේ
බ්‍රාහ්මණය සෝන දණ්ඩ සූත්‍රයේදී චංගී සූත්‍රයේදී පොට්ටපාද වැනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ගුණ ඉතාමත්ම ලස්සනට ගයලා වර්ණනා කරලා තියෙනවා. කෝසල බිම්බිසාර වැනි මහරජවරුද අනේපිඬු විශාඛා වැනි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ද බුදුරදුන්ගේ සේවය අගයමින් ප්‍රශංසා කළ නමුත් උන්වහන්සේ ඒවයින් උද්දාමයට පත් නොවුව. සංග්‍රාම භූමියක සිටින ඇතෙකු සතුරාගෙන් හීපහරවල් කොතරම් වැදුනද පසුපසට ගමන් නොකොට ඉදිරියටම ගමන් කරන්නාසේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කිරීමේ අපූර්ව හැකියාවක් බුදුරදුන් සතුව පැවතුණි. ඒ තාදි ගුණයේ සුවිශේෂත්වය අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමට යමෙකුට හැකියාව ඇතිනම් ඒ දියුණුව ඇති කරන කරුණක් බව මහා මංගල සූත්‍රයේ දක්වලා තිබෙනවා නේද? තාදි ගුණය අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමට අවකාශය තිබෙනවා නම් ඒ උතුම් මංගල කරුණක් බව බුදුන් වහන්සේ දේශනා කොට වදාරනවා. මොකද මහා මංගල සූත්‍රය අපේ ජීවිතය මනමින් ගොඩනගා ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය හෙවත් ආදි ගුණය වෙස්සින් උපකාරී වේ. කිසියම් විභාගයේදී අසමත් වූ විට ඇතම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුනේ සිතා හඬා වැළපීමෙන් ඇතම් විට ජීවිතයෙන් සමුගැනීමටත් පෙළඹුණු අවස්ථා වාර්තා වේ. අටලෝ දහමේ ස්වභාවය හරියට තේරුම්ගෙන ක්‍රියා කළේ නම් එවන් පියවර ගැනීමට ඔවුන් යොමු වන්නේ නැත. අසමත් වූ විභාගයේ නැවත ජය ගැනීම රැදිටන් කර ගැනීමට එම අලාභය තමාට පමණ සිදු එකක් නොවේ සිතා කටයුතු කිරීමට අප පෙළඹිය යුතුය. විභාග හෝ තරඟ ජයග්‍රහණ ලද පසුපස උද්දාමයට පත්ව අනිත්‍ය අපස්ථාවයට පත්වන ලෙස ක්‍රියා කිරීම නොකළ යුතුය. ලාභ අලාභ දෙක පොදු ධර්මතාවක් බැවින් ඒ සමසේ වින්දරා ගැනීමට මානසික ශක්තිය ගොඩනගා ගත යුතුය. දැන් මෙන්න මේ අටලෝ දහමින් කම්පාන වෙන පුද්ගලයාට සාමාන්‍ය ජීවිතය ගත කරන්න ඉතාමත්ම පහසුයි. දැන් සමහර දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා භාගයේ පාස් වුණාම තරංගයක් පරාජයට පත් වුණාම දැඩිසේ දුකට පත් වෙනවා. ඒතකොට මේ අටලෝ දහම ඉගෙන ගත්තන් පස්සේ අපිට මොකද්ද කරන්න පුළුවන්? අනියයට අපිට උපදෙස් දෙන්න පුළුවන්. මේ ලාභාලාභ කියන ඒවා Tamanට විතරක් වෙන දෙයක් නෙවෙයි. මේක හැමෝටම වෙන දෙයක්. නේද? හැමෝම තරංග ජයග්‍රහණය කරන්නේ හැමෝටම පළවෙනිය වෙන්න බෑ. හැමෝටම දෙවෙනිය වෙන්න බෑ. හැමෝටම තුන් දෙනාට ඒ අවස්ථා තුන තියෙනවා. ඒ වගේ විභාගවලුත් එහෙම වුණා. හැමෝටම විභාග පාස් වෙන්න බෑ. ඒ වගේම කොච්චර විභාග පාස් වුණත් හැමෝටම විශ්වවිද්‍යාලයට ගමන් කරන්නත් බෑ. හැමෝටම උපාධි ගන්නත් බෑ. ඒක මේක තමයි ස්වභාවය නේද? ඒක මෙන්න මේ අවස්ථාවලදී අපි හැමෝටම ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා, කීර්තිය, අපකීර්තිය, නිന്ദා, ප්‍රශංසා, සැප දුක කියන දේවල් මේව නොවඩුව අපේ හැමෝටම ලැබෙනවා. මේක තේරුම් අරගෙන මධ්‍යස්ථව ජීවත් වෙන්න. මෙන්න මේක තමයි අටලෝ දහමේ උගන්වන්නේ සහ අපිට අනිත් අයටත් උගන්වන්න පුළුවන් මේ විදිහට. අප වැඩිහිටියන් බවට පත් වූ විට ද කොපමණවත් මෙම ධර්මතාවයන්ට මුහුණ පෑමට සිදුවන ඇත. එබැවින් නිතරම ලාභ පමණක් නොව අලාභද වින්දරා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. අපට ඇතැම් විටක නිന്ദා අපහාස වලට මුහුණ දීමට සිදුවේ. එවන් අවස්ථාවල දුර්මුඛ වී හඬා වැළපීමට වාශනික තීරණ ගැනීමට නොපෙළඹිය යුතුය නේද? ඇතැම් අවස්ථාවල අපිට විශාල දුක වේදනාව ඇති වෙන අවස්ථා තියෙන. ඒ අවස්ථාව තුළ දුර්මුඛ වී නේද? අපේ දුර්වල වෙලා අඬා වැළපෙමින් ශනික තීරණ ගන්න කවදාකවත් පෙළඹෙන්න හොඳයි. සමහර අය සියදි විනාශ කරගන්නේ, සමහර අය තමන්ගේ අතපය කපා ගන්නේ, විවිධාකාර වූ දේවල් කරනවා නේද? ඒ දේවල් අපි කරන්නේ ඒව විඳ දරාගෙන අපි ඉන්න පුරුදු වෙනවා. ඒක තමයි අටලෝ දහම කියන්නේ. මේ දුක, වේදනාව, සැප ඒවා Tamanට විතරක් ඒක හැමෝටම පොදු දෙයක්. හැමෝටම පොදු ධර්මතාවයක්. තිරසං සතුන්ටත් එච්චරම තමයි. සැප දුක් දෙකේදී නොසැලී ක්‍රියා කිරීමට අප හුරු පුරුදු විය යුතුය. අටලෝ දහමට මුහුණ පෑමට බුදුරදුන්ට පවා සිදු වූ බව තේරුම්ගෙන තාදි ගුණී ආදර්ශය ලැබමින් දීමක සරු කරගෙන ඉදිරියට යෑමට අප සමත් වෙන්න ඕන. නේද? බුදුන් වහන්සේ පවා මේ අටලෝ දහමට මුහුණ දුන්නා. උන්වහන්සේ කවදාවත්වත් එයින් කම්පාවටපත් වුණේ නැහැ. උන්වහන්සේ සැප සම්පත් ලැබුණා. ජේතවනාරාමයේ ආරාම වගේ බෝසක රාජ භෝජන වහම්බුණා. නේද? ඒ වගේම අනිත් පැත්තේ නිന്ദා අපහාස උන්වහන්සේට කටුක දුක්ඛිත ජීවිත ලැබුණා. උන්වහන්සේ කවදාවත් කම්පා වුණේ නැහැ. ඒක තමයි අකම්ප ගුණේවත් ආදි ගුණේ කියලා හඳුන්වන්නේ.
හරි ඒ පිළිබඳව පැහැදිලි. මේ මුළු පාඩමම සාරාංශ කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ තුල පැවති අසීමිත වූ ගුණ සමුදායෙන් ගුණ 4ක් පමණ මෙහි දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ අසරණයින්ට පිහිට වූ විවිධ අවස්ථා අතරින් කිහිපයක් දක්වා ඇත. උන්වහන්සේ මුළු ජීවිත කාලයම කැපකලේ අසරණයින්ට පිහිට වීම සඳහාය. කායිකව හා මානසිකව රෝගී වූවන්ට පිහිට වූ අවස්ථාව දමනය කිරීමට අපහසු බොහෝ දෙනා බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණය තුලින් හික්ම වූ ආකාරය දැන ගැනීමට හැකි වේ. තාදි ගුණය හෙවත් අටලෝ දහමින් කම්පා නොවී බුදුරදුන් එම ධර්මතාවයට මධ්‍යස්ථ මුහුණ දී ක්‍රියා කළ ආකාරයත් බුදු සිරිතෙන් දැන ගැනීමට හැකි වේ. මේ ආදර්ශ අපේ ජීවිතයේ සාර්ථකත්වයට ප්‍රයෝගී කරගත හැකිය. මේක තමයි සාරාංශය. මෙතන තියෙනවා මේ අටලෝ දහම් පිළිබඳව ගාථාව. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්ඛං. ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. මොකද්ද මෙහි අර්ථය? ලාභ අලාභ අයස යසස නින්දා ප්‍රශංසා සුඛ සුඛ කියන්නේ සැපය දුක්ඛං කියන්නේ දුක. මනුජේසු ධම්මා නේද? මේ ධර්මය මේ අටලෝ ධම්මේ නේද? මේ 8 දෙනා මේ ධර්මයන් 8 දෙනා මනුජේසු කියන්නේ මිනිසුන් කෙරෙහි අනිච්චා අනිත්‍යයි. ඒ වගේම අසස්සතා කියන්නේ ස්ථීර නොවේය. ස්ථීරව පවතින්නේ නැහැ. විපරිණාම ධම්මා මේ ධර්මයන් විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. විපරිණාම කියන්නේ වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. හරිනේ? ඔයගොල්ලන්ට මේ ගාථාවේ තේරුම පැහැදිලි. සමහරවිට මේ ගාථාවෙන් පද දෙකක් දීලා අහන්න පුළුවන් මේකේ තේරුම ලියන්න කියලා. නේද? ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියලා අහන්න පුළුවන් නේද? මේ ධර්මයන් මනුෂ්‍යයන් කෙරෙහි ස්ථිරව පවතින්නේ නැහැ. අනිත්‍යයි. ඒ වගේම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෝක ලියන්න තියෙනවා. හරි. මේක මේ තුලින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම පිළිබඳව මනාව බෝධයක් ලැබෙවි කියලා. ඒ නිසා මේ වීඩියෝ දෙතුන් පාරක් නරඹන්න. ඒ තුලින් ඔබට මේ පාඩම කෙරෙහි ඇති දියුණුව ඇති අවබෝධය තව තවත් වැඩි කර ගැනීමට අවකාශය ලැබේ.